ලාංකේය අභිමානය. And now, live at 6:50. අයබෝවන් රටමිලන අපේ ස්වර්ණවාහිනිය ශ්‍රී ලාංකේය අභිමානය සමගින් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට අදත් මෙසේ ඔබ මුණ ගැසෙනවා. සූදානම් අද දවසේ වඩාත් අවධානයට යොමු වුණු පුවත් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්නට. දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජූනි මාස 7 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කොවිඩ් මර්ධන විශේෂ කමිටුව තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් හෙට දිනේ මෙන්ම මැයි මාස 31 සහ ජූනි මාස 4 වෙනිදා අලුයම 4 සිට රාත්‍රී 11 දක්වා සංචරණ සීමා ලිහිල් කිරීමටද තීරණය කෙරුණා. කොවිඩ් මර්ධන විශේෂ කමිටුව අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. මෙහිදී සංචරණ සීමා පැනවෙන ආකාරය හා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන යාන්ත්‍රණය පිළිබඳ වැදගත් තීන්දුව తీරන රැසක් ගෙන තිබෙනවා. ජනතාව මුහුණ දෙන අපහසුතා පිළිබඳව දැනුම් දීමට සහ සම්බන්ධීකරණ තොරතුරු සේවාවක් ලෙස 24 පැය පුරාම ක්‍රියාත්මක 1965 ක්ෂණික දුරකථන අංකයක්ද මෙහිදී හඳුන්වා දුන්නා. දැන් අපි මේ 25 මේක ඕපන් කරනවා කියලා කිව්වේ අර අත්‍යවශ්‍ය බඩු ටික ඒගොල්ලන්ට ගන්න විතරයි. පාටි දාන්න නෙමෙයි මේක තියෙන්නේ. දැන් අද උනත් මං එනකොට වාහන විශාල ප්‍රමාණයක් වැඩි. මේ කියන්නේ ජනතාව මේ වගකීම බල ගන්න නෑනේ. දැන් සමහර අය ඇත්තටම මං හුඟක් බලන් ආවා හුඟක් කිව්වයි අර ડોක්ටර්ස්ලා කියලා ගහගෙන යනවා. ડોක්ටර්ස්ලා ඔච්චර පාරේ ඉන්න විදියක් නෑනේ. බලන්න ඕන මොකද්ද ડોක්ටර්ගේ නම කොහේද කරන්න කියලා. මොකද බොරු අය අර සීල් එක ගහගෙන යනවා. වැහුවට වැඩක් නෑ. ජනතාව මේක තේරුම් අරගන්න නැතුව මේ විදිහට කරන්න නැත්නම් අද වහලා තියෙන දවසක්නේ. නීති දාලා විතර කරන්න බෑනේ. වගකීම බාර ගන්න එපා. මේ සාමාන්‍ය අඩු ආදායම් අයට කොහොමද එළවලු ටික බෙදන්නේ මේ අත්‍යවශ්‍ය බඩු මල්ලක් බෙදන්නේ කියන එක තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඒක තමයි ඕගනයිස් කරගන්න ඕනේ GS ලලාව. මලික් පීරිස් ඒ කාමිනී මෙන්ඩිස් දැන් මේ ලියලේවල තියෙන අය වයින් ඇත්තටම ඒගොල්ලෝ රෙකමන්ඩ් කරනවා අපි දැනටමත් කළා. ජනපති ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණ දැනුම් දීම සඳහා අද සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණා. අපි 21 වන සිකුරාදා රාත්‍රී 11ට පනවන්නට යෙදුණු මෙම සංචරණ සීමාවන් හෙට එනම් 25 වන අඟහරුවාදා පෑසන 4ට ලිහිල් කිරීමක් කරනවා. එම ලිහිල් කිරීම හෙට 25 වන දින රාත්‍රී 11ට නැවත ඉවත් කරලා එය 31 වෙන සඳුදා දින උදෑසන 4 දක්වා සංචරණ සීමාවන් මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි අපි ක්‍රියා කරනු ලබනවා. ඒ අනුව 31 වෙනි දින සඳුදා උදෑසන 4ට ලිහිල් කරනු ලබන එම සංචරණ සීමාවන් එදිනම රාත්‍රී 11 සිට 4 වන සිකුරාදා උදෑසන 4 දක්වා බලපෑත්වීමට කටයුතු කරලා තිබේ. එම 4 වන සිකුරාදා උදෑසන 4ට ලිහිල් කරනු ලබන සංචරණ සීමාවන් එදිනම රාත්‍රී 11 සිට නැවත ලබන මාසේ 7 වන, ඒ කියන්නේ ජූනි 7 වන සඳුදා උදෑසන 4 දක්වා ක්‍රියාත්මක වීමට කටයුතු මේ වනට කටයුතු කරලා තිබෙනවා. රටේ විශේෂඥවරුන්, වෛද්‍ය ශාස්ත්‍රයේ විශේෂඥවරුන් සහ අනිකුත් සියලුම කණ්ඩායම් සමග කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් තමයි අතිගරු ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ රාජ්‍ය මේ තීරණ ගනු ලැබුවේ මේ සංචරණ සීමාවන් ලිහිල් කිරීමක් මිස සංචරණ සීමාවන් ඉවත් කිරීමක් නොවන බව දැනගත යුතුව තිබෙනවා. හෙට දිනේදී වාහනයකින් පැමිණෙන්න බෑ කිසිවෙකුට, යතුරු පැදියකින් පැමිණෙන්න බෑ, ත්‍රිරෝද රථයකින් පැමිණෙන්නත් බෑ, පා ගමනින් ගමන් කරන්න අවශ්‍ය වෙන්නේ. ගමන් කළ යුත්තේ හුදකලාව. එහෙම පයින් ගමන් කිරීමේදී කණ්ඩායම් හැටියට යනවා නම් ඒ අයට එරෙහිවත් නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒකම වාහන කිසිම අවස්ථාවක ගාල් කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මහා මාර්ගයේ හෝ මෙම වෙළන්සැල් තියෙන තැන්වල, සුපිරි වෙළන්සැල් තියෙන තැන්වල වාහන පාකින් නැත්තම් ගාල් කිරීම සපුරා තහනම් වෙනවා. සමහරව හිතාගෙන ඉන්න දැන් හෙට දවසේ සම්පූර්ණයෙන්ම රට විවුර්ත වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. ගෙදරට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න පමණයි හෙට දවසේ ඉන්ටර්නට් සීමාවල් තියාගෙන ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන්ම ඔසුහල් ටික සහ ගෙදරට අවශ්‍ය කරන මේ භාණ්ඩ ගන්න පුළුවන් කඩ සහ ඒ අවශ්‍ය කරන තැන් විතරයි විවුර්ත වෙන්නේ. සුරැස්සල් සම්පූර්ණයෙන්ම වහලා තියෙනවා. අත් වෙනකන් කිසිසේත්ම විවුර්ත කරන්න ඉඩ දෙන්නේ නැහැ.
අප සූදානම් දේශීය කොවිඩ් තත්ත්වය පිළිබඳව විමසා බලන්නට. කොවිඩ්-19 ආසාදිතයන් 2283 දෙනෙක් අදත් මෙරටින් වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,66,484ක් දක්වා ඉහළ ගියා. මේ අතර මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාවද 1210 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තවත් ආසාදිත මරණ 32ක් තහවුරු කළා. ඉන් ආසාදිත මරණ 5ක් සිදු ඇත්තේ ඊයේ දිනේදී. සෙසු මරණ 27 වාර්තා වී ඇත්තේ පසුගිය අප්‍රේල් 23 වනදා සිට මැයි 22 දක්වා කාලය තුලයි. ඉන් බොහෝ ආසාදිත මරණ වයස අවුරුදු 60 ඉක්මවුවන් වන අතර 7 දෙනෙකු වයස අවුරුදු 50ට අඩු පුද්ගලයන්. ඒ අතර 28 හැවිරි තරුණයෙකුද වන අතර ඔහු මීගමොරුහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී ඊයේ මේ ගොස් ඇත්තේ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන්. මෙරටින් ඊයේ වාර්තා වූ ආසාදිතයන් 2959 දෙනාගෙන් 2945 දෙනෙකුම අලුත් අවුරුදු පොකුරෙන් වාර්තා වූ ආසාදිතයන්. ඉන් වැඩිම ආසාදිතයන් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 554ක්. ගම්පා දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 391 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 198 දෙනෙකු කොවිඩ්-19 ආසාදිත බවට තහවුරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමීප ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගේ තොරතුරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට සහ පක්ෂ නායක කාර්යාලයේ ලේකම්වරයාට ලබා දුන් බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු සඳහන් කළේ විපක්ෂ නායකවරයා පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවට පැමිණ සමීපව ඇසුරු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් CCTV දර්ශන උපයෝගී කරගනිමින් මෙම තොරතුරු තහවුරු කරගත් බවයි. මීට අමතරව විපක්ෂ නායකවරයා සමග සමතා පැවැත් වූ කාර්ය මණ්ඩල සමාජිකයන් සම්බන්ධයෙන්ද අවශ්‍ය පියවර ගන්නා ලෙසට අදාළ අංශවලට දැනුම් දී තිබෙනවා. කොවිඩ් මර්ධන රාජකාරී කටයුතු වල නිරත පාර්ශව සඳහා එන්නත ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු නොකළහොත් හෙට සිට වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය සේවයට සම්බන්ධ සංගම් කිහිපයක් අනතුරු අඟවනවා. ඔවුන් චෝදනා කරන්නේ එන්නත ලබා දීමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ පවුල්වල සමාජිකින්ට පමණක් ප්‍රමුඛතා දක්වමින් එන්නත ලබා දීමේ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිල නිවාස සංකීර්ණයේදී සහ මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ පවුල්වල සමාජිකයන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක වුණා. කවුද කියලා දෙන්නේ? ඒක මොකක්ද කියන්නේ? ඒ කියන්නේ සර්ලා කිව්වාම අපිට පාරෙන් ගන්න අමාත්‍යයේ දින්ද. ඒ කියන්නේ කවුද සර්? සර් තැන කියන්න පොඩ්ඩක්. මේක දැන් ගන්න එපා කියන හේතුව. අපිට ඕරලා දෙන්න තියෙනවා. පොඩ්ඩක් මේ ගන්න පොඩ්ඩක්. ඉතින් මේක ඉතින් මේ දැන් මේ එන්නත් කරන්නේ හොරෙන්ද කරන්නේ ඒකට දන්නේ. ඒක අපි දන්නේ. ඒක කට්ටිය. ඔව් ඔව්. මහරගම MOA අපේ GMO එකේ රගම වෛද්‍යවරුන්ගේ රගම ඥාතීන් සඳහා GMO එක වගේ ඕගනයිස් කරපු මේ වැඩසටහන. ડોක්ටර් මීඩියායි දෙන්නේ නැති ડોක්ටර් මම දන්න අරන්නේ අපේ රුක්ෂාන් මහත්තයා ලිස්ට් එකක් කියන්නේ මොකද්ද මේ ලිස්ට් එකක් අපිට එවලා තියෙනවා කොහෙන්ද මේ ටුට ඉන්න අර ඉන්නේ ડોක්ටර්ස්ලා කෝඩිනේට් කරන්න මේ දොස්තරලාගේ කට්ටිය විතරද මෙතන විදින්නේ අර ડોක්ටරෙන් අහන්නකො දැන් ඔබතුමාත් වෛද්‍යවරයෙක් නේද අර ડોක්ටරෙන් අහන්න ડોක්ටර් අපිට කියන්නකො පැහැදිලි මේකට උත්තරයක් මේ මේක ඇයි මාධ්‍යයට දෙන්නේ නැත්තේ ඇයි මේක ඒක මම දන්නේ අපි මොකෙන් අහන්න මම මේක පොඩ්ඩක් හැන්ඩල් කරගන්නක මේ දැන් අද විදින්නේ මේ කායි කට්ටියද වෛද්‍යවරුන්ගේ කට්ටියද වෛද්‍යවරුන්ගේ පවුල් වල අය විතරයි විදින්නේ එතකොට මේ ඔයගොල්ලෝ වෛද්‍යවරුන්ගේ වෛද්‍යවරයෙක්ගේ කවුද මෙම එන්නත්කරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවයට සම්බන්ධ සංගම් කිහිපයක් අදහස් පළ කරමින් පැවසුවේ ඉදිරි පෙළ සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා එන්නත ලබා නොදුනහොත් තමන් සේවයෙන් ඉවත් වන බවයි. දැන් ක්‍රීඩා පුවත් වෙතයි අවධානය. හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහිල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාවේ නව ක්‍රීඩා සැලැස්මට අනුව මෙරට සියලුම වර්ගයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් ඉහළ තලයකට ගෙනීම සඳහා වන ක්‍රීඩක කොන්ත්‍රාත්ගත කිරීම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ආරම්භ කර තිබෙනවා. අද දිනේදී කරාතේ ක්‍රීඩාව වෙනුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 20ක් සහ ටෙනිස් ක්‍රීඩාව වෙනුවෙන් රුපියල් මිලියන 10.8ක් ලබා දුන් අතර මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් පසුගියදා රුපියල් මිලියන 44ක් වෙන් කෙරුණා. තවත් ක්‍රීඩා කිහිපයක් වෙනුවෙන් ක්‍රීඩකින් සහ පුහුණුකරුවන් කොන්ත්‍රාත්ගත කිරීමට නියමිතයි. මම හැමදාම කියනවා මගේ ඉලක්කය ජාතික ජයග්‍රහණ නෙවෙයි ජාත්‍යන්තර ජයග්‍රහණ වලට ගෙනියන්න. ඉදිරියේදී අපේ ක්‍රිකට් වලට අපි ගෙනාවා LPL තරඟාවලිය. ඒ වගේම වොලිබෝල් වලටත් අපි තරඟාවලියක් හදනවා. රටේ වොලිබෝල් රැල්ල අපිට පටන් ගන්න පුළුවන් වෙයි.
ඒ තමයි අද රටේ වැඩිම අවධානයක් යොමුණු කරුණු ගැන වැඩි විස්තර සමගින් රාත්‍රී 8ට අප ඔබ මුණ ගැසෙනවා. සුබ රාත්‍රියක්.